පදය. හැම දිනාටම තෙරුවන් සරණයි. වැඩම වදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු ලෝකවාසී මහා සංඝරත්නයන් අවසරයි. පින්වත්නි, අද දවසේත් ධම්මපදය දහම් කතිකාවත ආරම්භ කරන්නට සූදානම් වෙන අවස්ථාව. පින්වත්නි, සම්මා සම්බුද්ධ ශාසනයක පහළවීම, ඒ වගේම ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේ මුල් කරගත් ඒ ශාසනයක පැවිදි ජීවිතයක් ලැබීම කියන එක, ඒ වගේම මනුෂ්‍ය ජීවිතය ලැබීම කියන එක, ධර්ම ශ්‍රවණයට අවස්ථා ලැබීම ආදී අපි දන්නවා. අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ සුගතෝ වාදයේ විදියට දෛනිකව ශ්‍රාවකයන්ට සිහිපත් කරපු ලෝකයේ තියෙන දුර්ලභ කාරණා. ඉතින් ඒ දුර්ලභ කාරණා අතර පැවිදි ජීවිතය කියන එක විශේෂ කාරණාවක්. ධම්මපදය කියන සුවිශේෂී ග්‍රන්ථය ගත්තට පස්සේ ඒ ග්‍රන්ථය තුල අඩංගු වෙලා තියෙන බොහෝ ගාථා ධර්ම බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලා ඉලක්ක කරගෙන සිදු කළ දේශනා. බොහෝ ගාථා ධර්ම බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලා ඉලක්ක කරගෙන සිදු කළ දේශනා. ඒ කියන්නේ ස්වාමින් වහන්සේලා එදිනෙදා ජීවිතේ කටයුතු කරද්දී, පිළිවෙත් පුරද්දී ඇතිවන යම් යම් සිද්ධි හේතු පාදක කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගාථා ධර්ම තමයි වැඩි වශයෙන්ම ධම්මපදයේ අඩංගු වෙලා තියෙන්නේ. ඉතින් අද දවසේත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන උතුම් ගාථාව තුලත් පැවිදි ජීවිතය මුල් කරගත්ත ගාථා ධර්මයක්. පැවිද්ද කියලා කියන්නේ අපි සංසාරේ පැතිය යුතු නෙක්ඛම්ම පාරමිතාවට අයත් උතුම් පැවැත්මක්. ගිහි ජීවිතය තුළ තියෙන අධිකතර වැඩ කටයුතු, වගකීම්, ඊළඟට ඇලීම් සහිතව දෙමව්පියන්, දූ දරුවන්, ස්වාමිභාර්යාවරු සමග ඒ ගෙවන ජීවිතය හරිම වෙහෙසකාරී, බොහෝ පීඩා ඇති වෙන්නට හේතු වෙන පරිසර සකස් වෙන තැවිලි දැවිලි බහුල වැඩපිළිවෙලක් කියලා අපේ පිටුතු හොඳටම දන්නවා. ශාසනික ජීවිතයක පැවිදි ජීවිතයක් ගෙවනවා කියන්නේ අහසයි පොළොවයි වගේ ගිහි ජීවිතයට සාපේක්ෂව. ඒක හරිම නිදහස්, හුදකලා පිරිස සමග හිටියත් හුදකලාවක් තියෙන උතුම් ජීවිතයක්. ඉතින් මේ ජීවිතය පිළිබඳවයි අද අපිට මේ ධම්මපදයේ අද අපිට සාකච්ඡා කරන්න තියෙන ගාථාව තුල කතා බහ කරන්න තියෙන්නේ. ඉතින් මේ ගාථාව පිළිබඳව අපි කතා බහ කරද්දී පින්නතුට දැනෙයි අපි නොහිතන පැතිකඩක් මේ ශ්‍රමණයන් වහන්සේලාගේ ජීවිතවල තියෙනවා කියලා. ඉතින් ඒ පිළිබඳව කතා බහ කරන්න අද දවසේත් අපිත් එක්ක එකට එකතු වෙලා ඉන්නවා කොළොන්නාව අබේසිංහ රාමවාසී රාජකීය පඬිත ඉඳුරුහේනේ ධම්මදේව ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ වෙනද වගේ අද දවසේ බොහෝම ගෞරවයෙන් දහම් කතිකාවතට පිළිගන්නවා. ස්වාමීන් වහන්සේ, අපි සාකච්ඡාව ආරම්භයේදීම ගාථාව පිළිබඳව යම්කිසි සිහිපත් කිරීමක් සිදු කරලා ඒ පිළිබඳව යම්කිසි කෙටි අර්ථ විවරණයක් සහිතව ඊට පස්සේ මේ නිදාන කතා ආදිය කතා බහ කරමින් මේ ශ්‍රමණයන් වහන්සේලාගේ ජීවිතයේ තියෙන වැදගත්කම පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පූජනීය වන්දනීය විනයාචාර්ය පුහුල්වැල්ලේ සාරද අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද අපිට මේ ධම්මපද දේශනා මාලාවේ කතා කරන්නට තියෙන 38 වෙනි ගාථාව මාතෘකා කරගෙනයි ස්වාමීන් වහන්සේ මේ ගාථාව ස්වාමීන් වහන්සේ දේශනා කර පරිදිම අපිට පැතිකඩ රාශියක් මේ ගාථාව තුළින් ඉස්මතු කරගන්න පුළුවන්.
අපි මේ ගාථාව සිහිපත් කළොත් අනවට්ටිත චිත්තස්ස සද්ධම්මං අවිජානතෝ පරිප්ලව පසාදස්ස පඤ්ඤාන පරිපූර්ණති. මෙතනින් කියන්නේ ස්වාමීන් වහන්සේ අනවට්ටිත චිත්තස්ස මනාව නොපිහිටියා වූ සිත. ඒ කියන්නේ දැන් මනාව නොපිහිටියා වූ සිත කියන්නේ මේක සානංශ උදාහරණ මගින් ධම්මපදයේ තුල අපිට විස්තර කරනවා ආශ්වේකුගේ පිටේ මේ හරියට කොමඩු ගෙඩියක් තිබ්බොත් එහෙම ඒ කොමඩු ගෙඩිය මනාව පිහිටීමක් බවටපත් වෙන්නේ නැහැ. ඒක වැටෙන්නමයි බලන්නේ. ඒ වගේම තමයි දහයියා ගොඩක යම්කිසි විදිහේ අපි කෝටුවක් සිටෙව්වොත් ඒක මනාව පිහිටීමක් නෙවෙයි. ඒක නැවත නැවත වැටෙනවා. නැවත නැවත අපිට ඒක සිටවන්න වෙනවා. නැවත නැවත වැටෙනවා. ඇයි? ඒක මනාව පිහිටීමකට පත්වන පසුබිමක් එතන නැති හින්දා. ඒ වගේ තමයි මේ අනවට්ටිත චිත්තස්ස කියලා කියන්නේ. හොඳට නොපිහිටි සිත හැම වෙලාවෙම සැලෙනවා. එතකොට එවැනි වූ සැලෙන සිතකින් යුක්ත වුණ සද්ධම්මං අවිජානතෝ ධර්මයේ පිළිබඳව මන අවබෝධයක් නැති, ධර්මයේ පිළිබඳව දැනීමක් නැති, විදර්ශනාදී නුවණක් නැති උදවිය මොකද කරන්නේ? පරිප්ලව පසාදස්ස. මේක හරි වැදගත් කාරණාවක් ස්වාමීන් වහන්සේ. දැන් මෙතන ස්ථිරව පිහිටපු නැති, ධර්මයේ ගැන දැනුමක් නැති, අවබෝධයක් නැති අයට අය ඉක්මනින්ම සමහර දේවල් වලට පැහැදෙනවා. විශේෂයෙන් මේ ශාසනික ක්‍රියාවන් වලදී අපි දකිනවා සමහර අය සමහර දේවල් දිහා බලලා ඉක්මනින්ම පහදිනවා. හැබැයි කරුණු දැනවත් අවබෝධයකින්වත් නෙවෙයි. ඒ වගේම තමයි ඊටත් වඩා ඉක්මනින් අපහැදෙනවා. එක්ක ධර්මයේ කෙරෙහි වෙන්න පුළුවන්, සංඝයා කෙරෙහි වෙන්න පුළුවන්, වෙන යම් හෝදයක් නිසා ඉක්මනින්ම මොකක් හරි හේතුවක් නිසා පහදිනවා. ඒ කියන්නේ කරුණු නොදැන යම් කිසි දෙයක් දැකීමේ මාත්‍රයෙන්, ඇසීමේ මාත්‍රයෙන්, ඒක නුවණින් මෙනෙහි නොකිරීමේ හේතුවක් නිසා දුටුගමන් පහදිනවා. ඒ වගේම ඉක්මනට ස්වාමින් වහන්සේ ඒ වගේම ඉක්මනට අපහදිනවා. අන්න ඒ වගේ අයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පඤ්ඤාන පරිපූර්ණති. ඒ වගේ අයට පඤ්ඤාව පරිපූර්ණ භාවයකටපත් වෙන්නේ නැහැ. ඒ වගේ අයට ප්‍රඥාවෙන් වැඩෙන්න පුළුවන් කමක් නැහැ. මොන වගේ අයටද අපි නැවත සිහිපත් කරොත් මනාව හිත ධර්මයේ තුල ශ්‍රද්ධාව තුල නොපිහිටුවා ගත්ත අයට, ඒ වගේම සද්ධර්මයේ පිළිබඳ අවබෝධයක් දැනීමක් නැති අයට, ඒ වගේම ඉක්මනින්ම ප්‍රසාදයට පත්වන, ඉක්මනින්ම අප්‍රසාදයට පත්වන, ඒ කියන්නේ ඒ හිතේ ඇති චපලත්වයේ චපල හිතක් ඇති අයට ප්‍රඥාව පරිපූර්ණ වෙන්නේ නැහැ කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාව තුළින් දේශනා කරලා තියෙන්නේ. එහෙමයි සයන්නාංශ. ඒක මේ අපි ගොඩක් හිතන්න ඕන තැනක් තියෙනවා සයන්නාංශ. මේ මෙතන දේශනා කරනවා මේ ධර්මයේ ගැන නොදන්න කෙනා කියලා. එහෙමයි. කියන්නේ එතනදී අටුවාව තුල පින්නත් විග්‍රහ කරලා තියෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. එහෙමයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තියෙන ගැඹුරුම තැනක් තමයි මේ බෝධිපාක්ෂික ධර්ම ටික කියන්නේ. එහෙමයි. ඒ කියන්නේ ඉන්ද්‍රිය ධර්ම පහ, බල ධර්ම පහ, ඊළඟට සතර සම්‍යක් ප්‍රධාන වීර්ය, ආරෂ්ඨාංග මාර්ගය, බොජ්ජංග ධර්ම 7 ආදී වශයෙන් මේ තියෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව කෙනෙකුට නුවණ නැත්තම් ඊළඟට අර අස්වැයාගේ පිට උඩ තියපු කොමුඩු ගෙඩිය වගේ කොච්චරවත් මේ අරමුණෙන් අරමුණට පණින හිතක් නම් තියෙන්නේ. කාර්මුණක කුසල අරමුණක පිහිටලා තියෙන්නේ නැත්තම් ඒ වගේ අයගේ හිතවල ශ්‍රද්ධාව වෙනස් වෙනවා. ඒ කියන්නේ අටුවාවේ තියෙන සායනාංශ දැන් බුද්ධ කාලේ ඉඳලා තියෙනවා පින්නත්නි. දැන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි එහෙම ධර්මයේ කෙරෙහි සංඝ රත්නයේ කෙරෙහි පැහැදීමෙන් කටයුතු කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? පුංචි දෙයක් දැකලා කලකිරීලා ආජීවකව සරණ යනවා. එහෙම. ඊළඟට ආජීවකයන්ගේ මොකක් හරි වරදක් දැක්ක ගමන් කලකිරෙනවා. ඊට පස්සේ නිගණ්ඨය සරණ යනවා. ඒ විදිහට මේ
අදටත් සායනාංශ දැන් අපට ඒව දැක ගන්න පුළුවන්. දැන් සමහර ශාසනීය සමහර ස්වාමීන් වහන්සේලා ගැනත් අපට නගරදී ආරංචි වුණා. මේ මෙච්චර වටින මේ බුද්ධ ශාසනය ගැන අපහැදිලා ශ්‍රද්ධාව වෙනස් වෙලා අන්‍යාගමික தත්ත්වයටපත් වෙලා ඊළඟට ඒ විවිධ මිත්‍යා දෘෂ්ටික සංකල්ප සමාජයට මුදාහරිනවා. එහෙම සරස ඇත්තට මේක අර මේ එකක් ওই පැත්තක් තියෙනවා. තව තව සංවිධානාත්මක වැඩ පිළිවෙලකුත් තියෙනවා. එහෙමයි. එතෙන්දි සානහස දැන් මට නම් දැනන දේ තමයි උන්වහන්සේ කියන්නේ ඒ දෙවියන්ගේ පිහිට ලබන ගමම්ම මේ නිවන සඳහා වැඩපිළිවෙල උන්වහන්සේ තුළ තියෙනවා කියලා. එහෙමයි. අර පැත්තක් නැහැ මේ පැත්තක් නැහැ. එහෙමයි. එතකොට දෙපැත්තටම නැති අමුතම සංකල්පයක ඉඳගෙන බොහෝ වැඩි තැනක ඉන්නවා. එහෙමයි. එතකොට පින්වත්නි එහෙම වෙන්නට හේතුව විදියට සායනාංශ මෙතන තියෙන්නේ විශේෂයෙන්ම සද්ධර්මය ගැන තියෙන අනවබෝධය. එහෙම සානංශ. දැන් කෙනෙක් අපි දන්නවා පින්වත්නි දැන් පිනුතුන් උනත් දැන් සරණාගමනය කියලා එකක් වෙනවා. බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං ගච්ඡාමි කියලා තුන් පාරක් ඒක. එතකොට මේ කෙනෙකුට හදවතින්ම සරණ යාමක් මේ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි සිද්ධ වෙන්නේ ස්වාමීන් වහන්සේ යාට දැනෙන්න ඕනේ මේ ජීවිතේමයි මේ ධර්මය කියලා. එහෙම සනස. දැන් සතිපට්ඨාන දේශනාව ගත්තම පින්වත්නි එතන තියෙනවා දැන් මේ කයේ ඇත්ත ගැන. කයේ අසුභ ස්වභාවය. කයේ ඊළඟට ධාතුමය ස්වභාවය. ඊළඟට කාය ක්‍රියාව පැවැත්ම තුළ එතන තියෙන අනිත්‍ය ආදී ස්වභාවය. ඒ වගේ ශරීරය ගත්තට පස්සේ කායානුපස්සනාව තුළ කයෙහි විවිධ පැතිකඩවල් ඔස්සේ කුසල් උපදවා ගන්න පුළුවන් අකුසලෙන් නිදහස් වෙන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙනවා. වේදනානුපස්සනාව තුළ දැන් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවලමයි සතර සතිපට්ඨානෙ තියෙන්නේ. දැන් වේදනානුපස්සනාවල ඒ කියන්නේ ලෝකයා මේ ඉවක් බවක් නැතුව පිස්සු හැදිලා වගේ මේ විඳීම් පස්සේ දුවනවා. ඒ විඳීම ඇසිපිල්ලමක් ගහන කාලයකට 1000න් බෙදන්නට දසදහස් ගානකින් බෙදන්නටත් වඩා බෙදුවටත් වඩා අඩු කාලයක් තුළ බිඳිල යන එකක් කියලා අවබෝධයක් ඇති කරනවා වේදනානුපස්සනාව තුළ. ඒ වගේ චිත්තානු ධම්මානුපස්සනාව තුළ මේ ජීවිතේම ඇත්ත తত্ত্বය මතු කරලා ආයේ කිසියම්ම දෙයක් කියන්න බැරි විදියට මේ ධර්මයේ ජීවිතේ ගලපලා තියෙනවා. එතකොට අන්න ඒක හරියට තේරුම් නොගත්ත අයමයි අන්‍ය ශාස්ත්‍රවල සරණ යන්නේ. එහෙම ඇත්තටම දැන් ඔක මනස දේශනා කරනකොට මේක මේ ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගන්නකොට ඔය කියන ඔය ධර්මතාවයන් අසුරු නිසුරු කරනකොට සාමනහස අනිවාර්යයෙන්ම සානහස හැඟීමක් එනවමනේ මේකම තමයි ගැලවීම කියලා. එතකොට සානහසේ හැඟීමත් එක්ක ඇත්තටම ඔය තෙරුවන් සරණ යනවා කියලා මේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා අපි එක තැනකින් නවත්තන්නේ නැහැ. දෙවනුවත් මම තෙරුවන් සරණ යනවා. දෙවනුවත් මම තෙරුවන් සරණ යනවා. සනස ඇත්තටම මේ වගේ අවස්ථාවකදී අපේ පිඟුතුන් බලන්න ඕනේ සනස තමන්ගේ අතුලාන්තයේ ඒ සඳහා සූදානම් වීමක් තියනවාද කියලා. දැන් තෙරුවන් සරණ යෑම කියන එක වචන ටිකකට විතරක් සීමා වෙලා තියෙනවා. ඒ කියන්නේ කියවීම තුල විතරක් ඉඳගෙන. අර අතුලාන්තයේම හැඟීමක් එන්න ඕනි ස්වාමින් වහන්සේ. මම තෙරුවන් සරණ යනවා කියලා හැඟීමක් එන්න ඕනි. ඒ හැඟීම ස්වාමින් වහන්සේ බැඳීම් කිහිපයක් වගකීම් කිහිපයක් එක තමයි සිද්ධ වෙන්න ඕනි. පළවෙනි එක තමයි එහෙනම් තෙරුවන් සරණ යෑම තුලින් තෙරුවන් මොනවද ජීවිතේ නොකරන්න එපා කියලා තියෙන්නේ. මොන වගේ වැරදි ජීවිතේ කරන්න එපා කියලා තියෙන්නේ. මම මේ වැරදි කරන්නේ නැහැ කියන්නේ මෙන්න මේ ස්ථාවරත්වයට එන්න ඕනේ. අනිත් එක තෙරුවන් මොනවද කරන්න කියලා තියෙන්නේ. නිවන සඳහා තමන්ගේ ජීවිතය නිරවුල් නිවැරදි කර ගැනීම සඳහා තුනුරුවන් විසින් මඟ පෙන්නලා තියෙන මොනවද? අන්න ඒව කරන්න සානස බැඳී සිටින්න ඕනේ. ඒ වසානංශ අර මේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ තියෙන්නේ දැන් හරයක් එහෙම නැත්නම් ගහක අරටුවක් අවශ්‍ය කෙනෙක් කැලේට යනවා. ඒ කැලේට ගිහිල්ලා අරටුව අවශ්‍ය කෙනා ගහක කොළ අරන් එනවා. සමහර අය මොකද කරන්නේ ගහේ පොත් අරන් එනවා. සමහර අය ගහේ අත්තක් අරන් එනවා.
එතකොට ඒ දේශනාවේ තියෙන්නේ එතකොට අරටුව ඒ කියන්නේ ගහෙන් ගත යුත්තේ ගන්නෙ නැහැ. අන්න ඒ වගේ බුද්ධං ධම්මං සංඝං සරණං ගච්ඡාමි කියලා කියන අපේ මේ ලෝකයේ තුල ඉන්න සමහර බෞද්ධයෝ මේ ශාසනයේ හරය වුණ මේක මේ ජීවිතේට ගලපා ගැනීම කියන කාරණාව දකින්න නැතුව තේරුම් ගන්න නැතුව ජීවිතේට මේක ගලප ගන්න නැතුව මේ පුංචි පුංචි එහෙම නැත්නම් මොනවා හරි වෙනත් පිළිවෙත් ටිකකට විතරක් හිර වෙලා ඒ තුලින් ශාසනය මැනලා තමයි අන්න ශාස්ත්‍රවරු සරණ යන්නේ. ඒ කියන්නේ මේක පැහැදිලිවම සායනාස මේ පංචස්කන්ධයේ තියෙන අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ඒ වගේ ගැඹුරු තැනකට යන්න නැතුව අරටුවට යන්න නැතුව මේ ශාසනය උඩින් ස්පර්ශ කර කර ඉඳලා ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? එතකොට සද්ධාව ගැඹුරින් පිහිටන්නේ නැහනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මොකක් හරි පුංචි සිද්ධියක් වුණ ගමන්ම කලකිරීමකටපත් වෙලා යන්නෙත් ගරහ. සනස ඇත්ත නෝක දැන් මට මේ සානසගේ දේශනයට බාධාවක් කරන්නේ නෝක කියන්න ඕනේ හින්දම කියන්න ඕනේ දේකුත් තියෙනවා සානස දේශනා කරන උඩින් පැහැදෙනවා කියලා. ඒක හරි සානස දැන් ගොඩාක් දෙනෙක් මේ සීලේ පැත්තට අවධානය යොමු කරන්නේ නැතුව එතකොට භාවනා පැත්තට අවධානය යොමු කරන්නේ නැතුව ඔය බෞද්ධ කියලා පදනම ඉඳගෙන කටයුතු කරනවා. ඒතර උඩින් කියන සනස සමහර අය බෞද්ධ කියලා හිතාගෙන ඉන්නේ බුද්ධ පූජාව පැවැත්වීම විතරක් විදිහට. එහෙමයි. එතකොට දානමානයක් දීම විතරක්, පාංශකෝලයක් සාන්නාසල ලවක් කරවීමක් විතරක්. 3 මාසයකට සැරයක් අවුරුද්දට සැරයක් බණක් ගෙදර සංවිධානය කිරීම විතරක්. ඒක තමයි ශාසනය කියලා හිතන්නේ. ඒක තමයි ශාසනය කියන්නේ. එතකොට බෝධි පූජාවක් තියෙන එක විතරක්. එහෙමයි. මාසයකට සැරයක් අටසිල් සමාදන් වෙලා පන්සලේ ඒ කටයුත්තට සම්බන්ධ වීම විතරක්. එතකොට මෙන්න මේ හරීම මේ බුදුදහම කියන මේ ධර්මය මේ බුදුදහම සානහස බෞද්ධ කියන මානසිකත්වය තුළ බොහෝ දෙනෙක් තුළ ගොඩනැගිලා තියෙන්නේ අර වගේ ඊටාම අපි කියන්නේ ප්‍රාථමික මට්ටමක් කියලා. අන්න මේ ප්‍රාථමික මට්ටමක තමයි තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ අය තමයි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බෝධීන් වහන්සේගේ එල්ලන්නේ මගේ දරුවා විභාගයෙන් පාස් වෙන්න. එහෙමයි. මෙහෙම අපලයක් දුරු වෙන්න කියලා. එතකොට එවැනි දේවල් සිද්ධ වෙන්නේ නැතිකොට ඒ කියන්නේ එතනත් වෙන්නේ ධර්මයේ ගැන අවබෝධයක් නැතිකමනේ. ඒ වගේ අර හරි ලාමක ඊටා ප්‍රාථමික මානසිකත්වයන් මූලික කරන් තමයි මේ ඒක තමයි බුදුදහම කියන්නේ. එහෙමයි ඒක හොඳ කතාවක් සිහිපත් කළේ සායනාංශ මේ ඇත්තටම ධර්මය මොකද්ද කියලා හරියට අල්ලගත්ත කෙනා ලාමක දේවල් නොපැතෙන මානසිකත්වයකට වැටෙනවා. ඒ කියන්නේ පින්නත්නි හරියටම මේ ධර්මය කියන එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ මොකටද? මේ ධර්මයේ දේශනා කරන්නේ මොකටද? මේක නිවන ඉලක්ක කරගත්තම ධර්මයක් කියලා ඒ තේරුම ඒ අවබෝධය හරියට ඇති වුණා නම් මගේ ළමයිගේ විභාග පාස් වෙන්න මේ බුද්ධ පූජාව හේතු වෙන්න ඕනේ. මගේ පෞල් ජීවිතේ සාර්ථක වෙන්න මේක හේතු වෙන්න ඕනේ. ඊළඟට අනේ මට ගේ හදාගන්න මේ පින හේතු වෙන්න ඕනේ. අනේ වාහනයක් ගන්න මේ පින හේතු වෙන්න ඕනේ. එවැනි කොටිම කරන අනේ මම නිරෝගී වෙන්න හරි මේ පින හේතු වෙන්න ඕනේ කියලා එවැනි ලාමක ප්‍රාර්ථනා නොකිරෙන මානසිකත්වයකට වැටෙනවා. ඒ වගේ අර ඒ කියන්නේ පින්වත්නි අර සංසාර ජීවිතේම අපි හැමතිස්සෙම පතනවා. තේරෙන කාලේ ඉඳලාම එක එක ප්‍රාර්ථනා කර යාදිනි කර සසර ජීවිතේම එන අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ මොකද්ද කියලා හරියට දැනුනොත් ඒක හරියට අල්ලගත්තට පස්සේ මේ ධර්මය මොකටද? මේක පැහැදිලිවම නිර්වාණ ධර්මයේ ස්පර්ශ කරන්න බෑ. නිර්වාණ දර්ශනයේ වෙනුවෙන් ප්‍රතිපත්ති පුරනවා මිසක් එතනින් මෙහා තින සංසාරික වශයෙන් නිතරම ඇසුරු නිසුරු කරන ඔය මේ කාම ආදී වස්තු වෙනුවෙන් එවැනි ලෞකික ආසාවන් වෙනුවෙන් මේ ධර්මය ඇපේට තියන්නේ. ඇත්තටම ඒක හරිම වැදගත් වෙනවා. මොකද මේ ධර්මය කියන්නේ අපේ නිවන මේ සියලු දුක් නිදහස් වෙන තැන. එතකොට දැන් ඒ අරමුණේතෝ වැඩ කටයුතු කරගෙන යනකොට සායනහස අර කියන දේවල් සාර්ථක වෙනවා. මිනිස්සු ඒක අමතක කරලා තියෙනවා. එහෙමයි. ඒක ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය නැහැ. එහෙමයි. දැන් හරියට සනස ධර්මයේ තුල හික්මෙනකොට ධර්මයේ මාර්ගයේ යනකොට
ඒ මානසිකත්වය ඇති කරගත්තාම අර අපි අර වෙනම ඒකම බලාපොරොත්තු වෙන දේවල් තියෙනවනේ. දරුවන්ගේ ප්‍රශ්න වෙන්න පුළුවන්, තමන්ගේ වෙන ආර්ථික ප්‍රශ්න වෙන්න පුළුවන්. මේ සියල්ලම निराකරණය වෙනවා ධර්ම මාර්ගය යනකොට. ඒව අතුරු ප්‍රතිඵල. එහෙමයි. ඒ කියන්නේ මහා මේරු පර්වතයේ තරම් ලබා ගන්න පුළුවන් අපට හැකියාවන් තියෙන මේ ධහමෙන් ඒ මහා මේරු පර්වතයෙන් අරුදූලි අංශු බලාපොරොත්තුෙන් ඒක පරමාර්ථ කරගෙන ජීවත් වෙනවා නම් ඒක නෙවෙයි නිසා නොසෙ. එහෙමයි. ඒක හරිය ලාමකයි. ඒක ලාමකයිනේ. එතකොට අර නිවන ඉලක්ක කරගෙන යන වැඩපිළිවෙලේදී අර දේවල් අපිට බොහොමයක් ලබා ගන්න පුළුවන්. අපි නිවන ඉලක්ක ඒක හරි කතා සානස දැන් කෙනෙක් සුගතිය පතන්නේ නැහැ. එහෙමයි සාන. එයා පතන්නේ එයා නිර්වාණයම ඉලක්ක කරන්නේ. එයාට මේ ජීවිතේ නිවන් දකින්න බැරි වුණොත් එයා සුගතියට යන එක ධර්මයේ විසින් ලබා දෙන ප්‍රතිලාභයක්. එයා සුගතිය පතන්න ඕන නැහැ. එහෙමයි. දැන් සායනාංශ අපි පව් කර කර අපාය පතන්න ඕනේ නැහනේ. එහෙමයි. අපායට යනවනේ. යනවනේ. අන්න ඒ වගේ නිර්වාණය ඉලක්ක කරගෙන යමෙක් තමන්ගේ පිළිවෙත පුරනව නම් ධර්මයේ මොකද්ද කියලා හරියට තේරුම් අරගෙන නිවන් දකින්න බැරි වුණොත් සුගතියට යන එක සහ සුගතියේදී බොහෝ සැප සම්පත් ලැබෙන එක ඒක ලෝක ස්වභාවයක්. පතන්න අවශ්‍ය නැහැ. එහෙමයි. ඉතින් ඒ විදිහට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මාදී පින්නති ජීවිතේට ගලපාගත යුතු අරටුව තේරුම් නොගෙන ඊළඟට අර විවිධ ප්‍රාථමික දේවල්ම ශාසනය කියලා දකිමින් ඊළඟට සෙලවෙන හිත්වලින් ඉතින් ඇයි ඉතින් අර බෝධිපාක්ෂික ධර්ම වඩන්නේ නැත්නම් හිත හෙලවෙනවනේ. ඒ වගේ හෙලවෙන හිත්වලින් ඉන්න කෙනාගේ ශ්‍රද්ධාව වෙනස් වෙනවා කියන එක වෙනස් නොවුනොත් පුදුමයි. එහෙමයි. ඉතින් ඒ නිසා අපි පින්නතුන් තේරුම් ගන්න ඕනේ තවත් කෙනෙක් වෙනත් ශාසනයකට එකතු වෙනකොට නැත්නම් මේ ශාසනයට ගරහනකොට හරි තේරුම් ගන්න ඕන එයා මේ ශාසනයේ අරටුව ස්පර්ශ කරලා තියා අරටුව දන්නේවත් නැහැ. ඉතින් විශේෂයෙන් ස්වාමීන් වහන්සේ දැන් මේ සිද්ධියට හේතුපාදක වෙච්ච කතාවත් අපි පොඩ්ඩක් ගන්න ඕන පැවිදි ජීවිතයේ තියෙන එක්තරා පැතිකඩක් මේකෙන් ප්‍රකට කරනවා. එහෙමයි. පින්වත්නි මේ ගාථාවට හේතුව වෙලා තියෙන්නේ බුද්ධ කාලයේ වාසය කරපු ස්වාමීන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේගේ නම චිත්තහත්ත. එහෙමයි. චිත්තහත්ත කියන්නේම පෙරලෙන හිතක් තියෙන නිසා. ඒ නම ලැබුණේම. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් මේ චිත්තහත්ත ස්වාමීන් වහන්සේ පින්වත්නි මේ ගිහි කාලේ ගොපල්ලෙක් විදිහට තමයි ජීවිතය අරගෙන ගිහිලා තියෙන්නේ. ගවරයන්ක් බලා ගන්න පුද්ගලෙක් විදිහට විවාහක පුද්ගලෙක්. ඉතින් දවසක් මේ පුද්ගලයා තමන්ගේ ගවරැලත් එක්ක කැලේට ගිහිල්ලා එන අතරේ බඩගින්නක් ඇති වෙලා ආරාමයකට යනවා. ආරාමයකට ගිහිල්ලා ස්වාමීන් වහන්සේලාට කුසගින්න ගැන කිව්වට පස්සේ ස්වාමීන් වහන්සේලා ප්‍රණීත භෝජන දෙනවා. ප්‍රණීත භෝජන දෙනකොට මේ ප්‍රණීත භෝජන අනුභව කරන අතරේ මෙයාට හිතනවා හරි රසයිනේ මේ කෑම. ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා මේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලාට හැමදාම මෙහෙම ලැබෙනවද? එතකොට සිහිපත් කරනවා පින්වත්නි අපට හැමදාම මේ විදිහට තමයි දාන ලැබෙන්නේ. එතකොට මෙයා කල්පනා කරන එකාතකට මම මේ ගිහි ජීවිතේ ඉඳගෙන හරක් ටිකක් පස්සේ දුව විඳින දුක හරියට කණ්ඩත් නැහැ බොණ්ඩත් නැහැ. පැවිදි වුණොත් මට හොඳට කාලා බීලා ඉන්න පුළුවන්. එහෙම හිතලා මොකද කරන්නේ? මේ ගෝපල්ලා එහෙම නැත්නම් මේ පුද්ගලයා ශාසනයට ඇවිල්ලා පැවිදි වෙනවා. පැවිදි වෙලා කාලයක් යද්දි මොකද වෙන්නේ සායනාත්? සිවුරු වරිනවා. එහෙමයි. මෙයා හොඳට කාලා බීලා හොඳට ස්ථූල වෙනවා. මහත් වෙනවා. මහත් වෙනකොට දැන් ශ්‍රද්ධාවෙන් නෙවෙයිනේ ආවේ ධර්මයේ ගැන පැහැදිලා නෙවෙයිනේ ආවේ. මෙයාට ඉතින් ගිහි ජීවිතේ මතක් වෙනවා, නෝන මතක් වෙනවා. මෙයා මොකද කරන්නේ? සිවුර පිටින් ගිහිල්ලා ගිහි වෙනවා. ගිහි වෙලා සිවුර කොහෙරි හංගල තිනවා ගෙදරම කාලයක් ඉන්නවා ගිහි ජීවිතේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න නෝන බයිනවා, ගෙදර ප්‍රශ්න, හරක් පස්සේ දුවන්න එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? කණ්ඩ බොණ්ඩ නැහැ. ආපහු මෙයා ඔන්න එනවා අර ස්වාමීන් වහන්සේලා ළඟට. ඇවිල්ලා ඉතින් ස්වාමීන් වහන්සේලාට වැඳලා කියලා අනේ මාව පැවිදි කරවන්න කියලා. මොකද කරන්නේ? ආපහු පැවිදි වෙනවා. ආපහු කාලයක් ඉදී එපා වෙනවා. මේ ශාසනයේ ස්වාමීන් වහන්සේ පිහිටන්නේ ශ්‍රද්ධාව නිසානේ. ඉතින් එහෙම ශ්‍රද්ධාවක් නැති මේ ස්වාමීන් වහන්සේ ආපහු කාලෙකට ආපහු ගිහි වෙනවා. සායනාස මේ විදියට 7 පාරක් ගිහි වෙනවා.
සායනස ඇත්තටම වර්තමාන සමාජයේ ඔහොම දෙයක් වුණොත් අපි කොහොම කරයිද සාමාන්‍ය ලෝකයා? එහෙනම් ඇත්තටම අපි ඒ කාරණා ඉස්මතු කරන්න ඕනේ. මොකද මේ දැන් අපි තේරුම් ගන්න ඕනේ මේ ශාසනයේ මහාන වෙන. මේකෙනුත් පැහැදිලි වෙන්නේ ඒකයි. සියලුම ස්වාමීන් වහන්සේලා දිහා එකම මානසිකත්වයෙන් බලන්න යන්න එපා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. සමහර අය සමහර අරමුණු එක්ක මහාන වෙලා තියෙනවා. බොහෝ ස්වාමීන් වහන්සේලා සසර දුකින් නිදහස් වීම ඉලක්කගත කරගෙන ශාසනයට ඇතුල් වෙලා තියෙනවා. දැන් මේ ස්වාමීන් වහන්සේගේ මූලිකම අරමුණ පස්සේ වෙනස් වෙන්නේ නැති මූලිකම අරමුණ ආහාරය. එහෙමයි. කාම සම්පත්තිය. උන්වහන්සේ ඒ මහාන වෙලා බලාපොරොත්තු වෙන්නේ ඒක. ඒතර ඒ මත්තේ Tamanට යම් කිසි විදිහේ දියුණුවක් තියෙනවා නම් ඒකම ලැබෙනවා නම් ඒ පැත්තට ගලා යන එකට අහන්න දෙයක් නැහැ. ඒ වගේ තමයි අදත් සානහස සමාජය තුළ නොඑක් විදිහේ වැරදි ක්‍රියාවන් කරන ස්වාමින් වහන්සේලා පිරිස් ඉන්නවා. ඉතින් ඒ අයගේ මූලාරම්භෙම විවිධ අරමුණු වෙන්න පුළුවන්. මේ ශාසනයට ඇතුළත් වීමම අරමුණ වෙනස් අරමුණකින් එන්නේ නැති. ඉතින් ඒව දැකලා අපි කල්පනා කරන්න ඕනේ මේක නෙමෙයි ශාසනය කියන්නේ. දැන් බොහෝ දෙනෙක් කියන්නේ ඒ වගේ වෙලෙ දැක්කම මෙන්න දැන් ශාසනය ඉවරයි. මෙන්න හාමුදුරුවෝ. එහෙමනේ කියන්නේ. එහෙම නැතුව අපි දකින්න ඕනේ සානස මේ ශාසනය තුල ඉන්න ස්වාමින් වහන්සේලා මේ සමහරලාට මේ දවසට එක් වේලක් පමණක් වල දෙමින් ඒ මුළු ජීවිත කාලෙම කැප කරලා තියෙනවා මේ භාවනා ආදී කටයුතු වල. එහෙමයි. ඒ වගේ සීලවන්ත ගුණවන්ත ඒ කියන්නේ වචනෙන් කියන්න බෑ. අපි උදාහරණ දුන්නොත් ඒව හරි අසාධාරණයක් වෙනවා. උන්වහන්සේලාගේ කැපකිරීම වලට. එතකොට මේ ශාසනයේ ඉන්න මේ ස්වාමින් වහන්සේලා එහෙම තුමන් වහන්සේලා ඉන්නවා. ඉතින් උන්වහන්සේලාගේ ඒ ප්‍රතිපත්තිය අර වගේ අරමුණු එක්කාපු එක්කෙනෙක් දෙන්නෙක්ගේ ඒ ක්‍රියාකලාපයන් නිසා අපි පහත් කරලා කතා කරනවා. ඒක සාන්හංශ ආර්යෝපවාදයක් බවට පවාපත් වෙනවා. ඒ කියන්නේ දැන් ශාසනය තුල දැන් මෙහෙම හැසිරෙන යම් භික්ෂුවක් නිසා අපි ශාසනයට නිඳා කළොත් ඒක ලොකු පාපයක් අපිට වෙනවා. ඒ නිසා දැන් ගොඩක් දෙනෙක් කියනෝනේ දැන් ඔය වගේ ක්‍රියාවන් වෙනකොට මේ සමහර අය දැන් ඔය සිවුරුවර යෑමම බලමුකෝ. දැන් ලංකාවේ වසරකට බොහෝ සානසර සිවුරු වල යනවා. වසරකට පින්නත්ති 500කට අධික පිරිසක් සිවුරු වරිනවා. සිවුරු වරිනවා. ඉතින් මේ කතාව මහානවනේ නාගසේන හාමුදුරුවන්ගෙන් අපේ මේ රජ්ජුරුව මේ මිලින්ද ප්‍රශ්නේදී අහනවනේ මේ ඔය කියන විදිහට මේ ශාසනයේ ඔච්චර වටිනවා නම් මේක නම් අමෘතයේ තියෙන්නේ. අමෘතය කියන්නේ නිවන ඒ සුවේ තියෙන්නේ. ඇයි මේ භික්ෂුන් වහන්සේ සිවුරු අරින්නේ? එතකොට නාගසේන හාමුදුරුවෝ කියනවා බුදුරජාණන් වහන්සේගේ උපමාවක් අරගෙන රජතුමනි මේ ශාසනය කියලා කියන්නේ මේ මහ මුහුදක් වගේ කියනවා. මහ මුහුදේ රැඳෙන්න සුදුසුකම් ටිකක් තියෙනුනේ ස්වාමීන් වහන්සේ. මහ මුහුදේ කවදාකවත් කුණු තියාගන්නේ නැහැ. මහ මුහුදේ තියාගෙන වටින දේවල්. එතකොට වටින දේවල් නැති කුණු ගොඩවල් තියෙනවා නම් ඒවා මහ මුහුදෙන්ම ඒ වෙරළට ගොඩ ගසනවා. ඒ වගේ මේ ශාසනය තුල අපි කියමුකෝ ස්වාමින් වහන්සේ නමක් ගුණ පුරාගෙන ඒ ශ්‍රද්ධා මාත්‍රයක් හරි තියාගෙන ඉන්නවා නම් එතන සුදුසුකමක් තියෙනවා. එතකම් මේකේ පැවැත්මක් තියෙනවා. හැබැයි සාන්නහංශ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආශ්චර්යය බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඇති ඒ ජීවමාන ඒ ප්‍රත්‍යක්ෂ භාවය අපිට මනාව වැටහෙනවා. පින නැති වුනහම සාන්නහංශ ශ්‍රද්ධාව නැති වුනහම යන කෙනා කාටවත් වළක්වන්න බෑ. එතකොට අර ඒ මෙතන එතෙන්දි වෙන්නේ මේ ශාසනයේ තියෙන වටිනාකමයි එතෙන්ද ප්‍රිස්මතු වෙන්නේ. ඒක අනිත් එක ඒක ශාසනීය ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ශාසනීය ප්‍රශ්නයක් නෙමෙයි. ඒ කියන්නේ අර අපි කියමුකෝ දවස් අවුරුද්දකට දහස් ගාණක් සිවුරල්ල ගියා කියලා. දවසකට ගියා කියලා. ඒක ශාසනීය ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඕනෝන් තුළ පවතින පෞද්ගලික ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් යම් කිසි තැනක ඒ මෙතන රැඳීමට අවශ්‍ය කරන සුදුසුකම් නැතිවීම. එහෙමයි. ඒක අපි කාට උනත් එච්චරයි.
එතකොට මේ සුදුසුකමෙන් යුක්තව ඉන්න තාක්කල් මෙතන පැවැත්මක් තියෙනවා. ඉතින් ඒ පැවැත්මට අදාළ සුදුසුකම් නැත්තම් මේකෙන් ඉවත් වෙලා යනවා. දැන් මේ චිත්තහත්ත කියන ස්වාමීන් වහන්සේත් එහෙමයි. උන්වහන්සේ දැන් මේ ආහාර ඉලක්ක කරගෙන දීපත් ඉලක්ක කරගෙන ශාසනයට ආවේ ශ්‍රද්ධාවෙන් නෙවෙයි ශාසනයට ආවේ. එතකොට ඒ ශාසනික ගුණධම් නැති වෙනකොට උන්වහන්සේට ශාසනයේ ඉන්න බැරි වෙනවා. බැරි වෙනවා එහෙම. එතකොට ගිහි වෙනවා. ආපහු එහෙ ඉන්න බැරි වෙනකොට මෙහෙ එනවා. දැන් ඊළඟ කාරණාය ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලාගේ කරුණාව බලන්න. එහෙම සනස. මොනතරම් කරුණාවක්ද නේද? එහෙම පින්නන්ති 7 පාරක් ගිහි වුණා. 7 පාරක් ගිහි වෙලා මේ පුද්ගලයාට 7 වෙනි පාරත් ගිහි ජීවිතේ එපා වෙනවා. එතන ගිහි ජීවිතේ එපා වෙනවා. එදා නම් ලොකු මෙයාගේ මානසික විපර්යාසයක් වෙනවා. එහෙමයි. මෙයා එදා කැලේ ඉඳලා ඇවිල්ලා නෝන කොහෙද කියලා බලන්න යනවා. මෙයා ඉතින් කලකිරීම සහිතව ඒ වෙනකොට හිටියේ ගිහි ජීවිතේ. ඒකට කාලයක් ඇවිල්ලා ඉඳපු කෙනා. නෝන කොහෙද කියලා බලනකොට මෙයා දකිනවා කාමරේ ගොරෝ බුදියන නෝනා. ඒ කියන්නේ මෙයාගේ භාර්යාව. ඊළඟට අටුවාවේ තියෙනවා අර කුණු කෙල පෙරාගෙන එහෙම හිටියා කියලා. ඉතින් ඒක දැකීමත් එක්කම මෙයාට මහා කලකිරීමක් ඇතුළත වෙන මේ වගේ අසුචි ගොඩකටද මට මේ තණ්හාව. සනස ඒ මානසිකත්වයට එන්න අර පැවිදි ජීවිතයේ අර සානහස රැසුණුසිරි කලේ ධර්මයට අහලා තිබ්බනේ නේද? එහෙමයි සයන්නාස. ඒක අනිවාර්යෙන් බලපෑවා. එහෙමයි. ඒක අනිවාර්යෙන් බලපෑවා. ඉතින් ඒ භාර්යාවගේ විලාසය දැකලාට සිද්ධාර්ථයන් වහන්සේට අර නාට්‍යාංගනාව දැකලා කලකිරීම තුනා වගේ මහා කලකිරීමක් ඇති වෙලා එහෙමම අනිත් කාමරයට ගිහිල්ලා සිවුර ගන්නවා. සිවුර අරගෙන යනකොට නැන්දම මේක දකිනවා. නැන්දම දුවගෙන ඇවිල්ලා දුවට කියනවා දුවේ යන්න මේ ස්වාමියා යනවා වළක්වන්න කියලා. එතකොට භාර්යාව කෙනෙකු ගිය වේගෙම අනිත් පැත්තට එයි අම්මේ කියලා. මෙතෙක් කාලයක් උනේ එහෙමනේ. එහෙමයි. හැබැයි මේ පුද්ගලයාට අර භාර්යාවගේ දර්ශනයයි ස්වාමීන් වහන්සේලාගේ ආශ්‍රයේදී හිතට වැටුණු යම් දහම් කාරණා කියන මේ හැම එකක්ම මානසිකාර වෙවි තමයි වෙනද වගේ නෙවෙයි ආරාමයට යන්නේ. වෙනද ගියේ නොලැබෙන යමක් බලාපොරොත්තු වෙන්නේ. එහෙමයි. අද යන්නේ අර ඇති වුණු කලකිරීම මිශ්‍රිත විදර්ශනා මානසිකාරත් එක්කම යන්නේ සංසාරේ හොඳට පින් කරපු කෙනෙක් යන අතරේ යන මග සෝතාපන්න වෙනවා. එතකොට කලින් වාර 7ෙදිම ස්වාමීන් වහන්සේලාගෙන් පැවිද්දිල්ලේ පෘථග්ජනෙක් විදියට. දැන් ගිහිලා පැවිද්දිල්ලනවා සෝතාපන්න ආර්යයන් වහන්සේනමක් විදියට. ඉතින් ඒ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේලා සමාව දෙනවා. කියන්නේ ස්වාමීන් වහන්සේ අපේ ජීවිතවල පින්නත් මේ පින්නතුන්ගේ ජීවිතවල පවා බලන්න සමහර අයට සමාව දෙද්දි සමහර අය ඉන්නවා එක සැරේ වරද කළා සමාවක් දෙන්නේ නැහැ. සමහර අය ඉන්නවා කමන්නේ තාම එක සැරේ නෙවුනේ. දෙවෙනි සැරේ වරද කරාට පස්සේ හැබැයි එයාලා පුපුරල යනවා. එයාලා සමාව දෙන්නේ නැහැ. එමෙ සමහර අය ඉන්නවා වාර අවස්ථා 3ක් විතර සමාව දෙනවා. ඉතින් එතනින් එහාට සමාව දෙන අය නම් ඉතින් හරි මඩුයි. නැත්තම් නෑනේ සනස දැන් අද අපේ දැන් සාමාන්‍ය ජන සම්මතයේ තියෙන්නේ එකපාරක් සමාව දෙනවා. දෙපාරක් සමාව දෙනවා. තුන්වෙනි සැරේ නම් ආයේ පැත්තවත් බලන්න එපා. එහෙමනේ. නමුත් දැන් මේ පින්නති බලන්නේ ඒක දැන් අපි මේ ශාසනයෙන් ඒ ගන්න ඕන තැන් ජීවිතේට ගන්න ඕන. පින්නති තමන්ගේ ජීවිතේ බලන්න එකට ඉන්න අයගෙන් වෙන වැරදි වලට තමන්ගේ සමාව දීමේ ගුණය කොච්චර ඈතකට යනවද? මේ ස්වාමීන් වහන්සේලා අර 7 වෙනි පාරත් ආවට පස්සේ සමාව දීලා අපු ගන්නවා. ඇත්තට මේක 10 පාරක් වුණත් උන්වහන්සේලා ගන්නවා. ඇත්තට සරස දැන් බලන්නකෝ දැන් ඒ උන්වහන්සේලාගේ මොනතරම් කරුණාවක් තියෙන්නේ නැද්ද කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක අටුවාවේ නෑ. නමුත් හිතෙන දෙයක් තමයි උන්වහන්සේලාට ඔතරම් උන්වහන්සේට අවස්ථාව දෙන්න ලොකු කරුණාවක්, මෛත්‍රියක්, අනුකම්පාවක්, උපේක්ෂාවක් තිබුණා. උන්වහන්සේලා කොච්චර හිතන්නේ ඇද්ද මෙයා දැන් ගිහි වෙලා ඉන්න කාලය තුරට වඩා පැවිදි වෙලා දවසක් කර ඉඳගෙන ඒ ප්‍රතිපත්තියේ ඉන්නකොට මෙයාගේ සංසාර ජීවිතේ ඒකට හේතුවක් වෙන්න පුළුවන්. ජීවිතේ වෙනස් වෙන්න පුළුවන් ලොකු වෙනසක්. ලොකු වෙනසක් නේ. එතකොට ඒක පසුබිමක් නිසා නම් සාරා වගේ තත්ත්වයකට විදර්ශනා නුවණවත් ඇති වෙන්න හේතුව වෙන්නේ. එහෙමයි. ඉතින් ඒ මොනතරම් ඒ කියන්නේ මේ ශාසනයේ හිටපු ඉන්න උතුමන් වහන්සේලාගේ ගුණය ඇත්තට සනස අපි හිතන්න ඕනේ.
කල්පනා කරන්න ඕනේ. ඒ මානසික මානසිකත්වය කොහොමද කියලා. ඒ මානසිකත්වයන් අපේ ජීවිතේට ගලප ගන්න ඕනේ. තමන්ගේ ජීවිතේ වුණත් පින්නත් එහෙම වැරදි කරන අය ඉන්නවා නම් මේ ප්‍රාණඝාත වෙන්න පුළුවන්, කාමී වර්ධව හැසිරීම වෙන්න පුළුවන්, රාමේර මත්පැන් වගේ දේවල් භාවිතා කිරීම වෙන්න පුළුවන්, පරුෂ වචන කීම් වෙන්න පුළුවන්, තමන්ට අසාධාරණකම් කිරීම වෙන්න පුළුවන්. එහෙම නිවසේ හෝ රැකියාව කරන තැන හරි සාමින්හන්ස එහෙම තමන්ට වැරදි කරන අයට සමාව දීමේ සීමාව කොච්චරද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. එහෙමයි. ඒ කියන්නේ මගේ අන් අයට සමාව දීමේ ගුණය කොච්චර මම වර්ධනය කරගෙන දින්නේ. ඒක මේ ශාසනයේ තියෙන මහා පුදුම ගුණයක්. ඒක බුදුරජාණන් වහන්සේගෙන් ආපු මහා ගුණයක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ තරම් ලෝක සත්‍යයට වරදට සමාව දීපු උත්තමයෙක් උදාහරණ විදිහට සාන දේවදත්ත කියන ස්වාමීන් වහන්සේ ඔච්චර වැරදි කරද්දි ශාසනය තියා හිටියානේ. නිරපුවේ නැහැනේ ශාසනය. يعني දේවදත්ත පැවිදි වෙලා මරණයටපත් උනේ භික්ෂුන් වහන්සේ නමක් විදියටම. ඉතින් එච්චර වැරදි කළත් බුදුරජාණන් වහන්සේගේ සංඝ බේද ආදී අකුසල කර්ම කරද්දිත් ඊට අදාළ විනය කර්ම කර කර හරි ශාසනය තුල රැකගත්තා. ඉතින් බණ්ඩසන්නස දැයි තැනදී බුදුරජාණන් වහන්සේ දේවදත්ත ඔබ ආනන්තර පාප කර්මයක් කරා කියලා අනුකම්පාවෙන්නේ අනුකම්පාවෙන් අර අනුකම්පාවක් ඇති වුණා. එහෙම අර බද්දාලි සූත්‍රයේ තියෙන සායනාංශ දැන් භික්ෂුන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේට සිහිපත් කරන භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ සමහර භික්ෂුන් වහන්සේලාගේ වරද දුටු තැනම නිඳා කරනවා. එහෙමයි. ඒත් සමහර ස්වාමීන් වහන්සේලා වැරදි කරද්දී ඔබ වහන්සේ තුෂ්ණිම් භූතව කියන්නේ නිහඬව වාසය කරනවා. ඇයි එහෙම කරන්න කියලා අහනවා. දැන් අපේ අතිනුත් ඕවා වෙන්න පුළුවන් මේ ලෝකයේ තුල ජීවත් වෙද්දී දැන් යම් කිසි කෙනෙක් පිරිසකට බනිනවා පිරිසකට බනින්නේ. එතකොට සාමාන්‍ය පෘථග්ජන අය විමසන්න පුළුවන් ඇයි යාලට බයින්නේ අපිට විතරක් බයින්නේ ඇයි? ඒ වගේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලාත් විමසනවා ඇයි භාග්‍යතුන් වහන්සේ මේ පිරිසකට නිඳා කරන්නේ වැරදිවලදී ඒ වර්ධම කරන සමහර අයට ඇයි නිඳා කරන්නේ නැත්තේ? එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා පින්වත් මහණෙනි ශ්‍රද්ධාව තියන අයට ගුණධර්ම තියන අයට ඉවසීම ආදී තියන අයට වරදෙදි සංවර වෙන අයට මං නිඳා කරනවා. නමුත් ශ්‍රද්ධා මාත්‍රයකින් මේ ශාසනයේ යමෙක් ඉන්නවනම් ඒ කියන්නේ යන්තම් ශ්‍රද්ධා මාත්‍රයකින් ශාසනය එල්ලෙලා ඉන්නවා. එයාට මං නිඳා කළොත් එයාගේ ඒ ශ්‍රද්ධාවක් නැති වෙලා එයා උපවැදි භාවයටපත් වෙන්න පුළුවන්. එයා රැක ගන්න ඕන. ඉතින් අන්නේ වගේ පින්වත්නි මේ තථාගතයන් වහන්සේගේ ජීවිතයේ තිබුණේ වැරදි වලට නුවණින් කල්පනා කරලා සමාදෙමින් ඒ කටයුතු කළ ආකාරයමයි මහා සංඝරත්නය අරහා ගලාගෙන යන්නේ. ඉතින් මේක ගිහි ජීවිත ගත කරන පින්නතුන්ගේ ජීවිත හරහත් යන්න ඕනේ. තමන්ගේ අම්මා තාත්තගේ වරදක් වුණාට පස්සේ ඇත්තටම තමන්ගේ හිතට බිල බලන්න මේ කාලේ තමන්ට වරදක් කරලා තියෙනවා නම් අම්මා හරි තාත්තා හරි දුවෙක් හරි පුතෙක් හරි ස්වාමියා හරි භාර්යාව හරි ආදරය කරන කෙනෙක් හරි තමන්ගේ හිතෙන් මේ ජීවිතේට සමාවක් දුන්නද කියලා කල්පනා කරලා බලන්න ඕන. ඉතින් එහෙම සමාවක් දෙන්නේ නැති වෙනකොට තමයි සති ගණන් මාස ගණන් පිච්චි එනේ වරදට සමාව දුන්නට පස්සේ අපට ලැබෙන නිදහස නැති වෙනවා වරදට සමාව නොදුන්නොත්. එහෙමයි සනස්. ඒක සති ගාණක් ඇදී යන දෙයක් වඩපත් වෙනවා. ඉතින් ඒ නිසා මේ ස්වාමීන් වහන්සේලා ඉතින් 7 වෙනි පාරත් අර එතකොට හැබැයි සෝතාපන්න වෙලාවේ ආවට පස්සේ පැවිදි දිනුවට පස්සේ ඒ අවස්ථාවේ සමාව දෙන පැවිදි දුන්නා. එහෙමයි සනස්. ඊට පස්සේ දින කීපයක් ඇතුළත මේ ස්වාමීන් වහන්සේ රහත් වෙනවා. ඒක සනස් මෙතෙන්දී ඉස්මතුනේ අනිත් කාරණාව තමයි දැන් මේ ස්වාමීන් වහන්සේ දැන් අපි කියුව දැන් පිටින් බැලුමට අද සාන්හන්සේ නමක් ওই විදිහට හත් වතාවක් සිවුරු ඇරලා ගියොත් එහෙම මිනිස්සු මොනවා නොකියයිද? ඒතර ඒත් එක්කම එවැනි කෙනෙක් ආයි මහාන කරගත්තොත් එහෙම 3-4 සැරයක් පන්සලක හරි කොහේ හරි ආරණ්‍යක හරි සමහර අය වන්දනා කරන එක නතර කරයි. වන්දනා කරන එක නතර කරයි. මේ ගියේ කෙලෙස් ධර්මයකට වශී වෙලානේ. කෙලෙස් ධර්මයක් හේතු වෙලානේ. එතකොට නමුත් එතන හිටියේ මහා පින්වන්තයෙක්. මහා පුණ්‍යවන්තයෙක් හිටියේ. රහත් වෙන්න පෙරම් පුරාගෙන ආපු උත්තමයෙක්. රහත් වෙන්න පෙරම් පුරාගෙන ආපු උත්තමයෙක්. එතකොට ඒ වගේ උත්තමයන් වහන්සේ නමක්ගේ අතින් තමයි අර වගේ දෙයක් සිද්ධ වුනේ. එතකොට මේ ලෝකේ සාමාන්‍ය කෙනෙක්ගේ අතින් වැරදි වෙන එක එහෙමයි. ඒක අපි කොච්චර සානුකම්පිතව බලන්න ඕනද? සානුකම්පිතව සහ සාන්නාසවේ හරියට පරිස්සම් වෙන්න ඕනේ. දැන් අපි අය වැරදි කරනකොට අපි විවේචනයේ විතරමනේ කරන්නේ ස්වාමීන් වහන්සේ බොහෝ දෙනෙක්. විවේචනයෙන් විතරක් බොහෝ දෙනෙක්
මේ නවතිනවා. බලාගෙන ඉන්නේ විවේචනයේට. හැබැයි ඒ විවේචනයේ තුලින් අර කෙනාට යහපතක්ද වෙන්නේ? ඒ කෙනාට අයහපතක්ද වෙන්නේ? ඒතකොට ඒ කෙනාගේ මොකද්ද මානසිකත්වය? ඒතකොට එයාව එතනින් ගලව ගන්න අපි මොන වගේ ක්‍රමවේදයක්ද වැඩපිළිවෙලක්ද සකස් කළ යුත්තේ? මෙන්න මේ වගේ අර දූරදර්ශී මානසිකත්වයක් බොහෝ දෙනෙට නැහැ. ඒ කියන්නේ දැන් පින්නත් අපි හිතමු දැන් ඉගෙන ගන්න වයසේ දරුවෙක් ඉන්නවා. එහෙමයි. දරුවෝ දෙන්නෙක් පවුලේ ඉන්නවා. එක දරුවෙක් හොඳට ඉගෙන ගන්නවා අනිත් දරුවට ඉගෙන ගන්න බෑ. දැන් මොකද කරන්නේ සමහර දෙමව්පියන් මේක නම් වෙනම සායනාංශ අර ඉගෙන ගන්න දරුවට හරියට ලකුණු දෙනවා. අගේ දෙනවා වටිනාකම් දෙනවා අර ඉගෙන ගන්න බැරි ළමයා පහතටම දානවා. එහෙම සංසාර. ඒක බොහොම නින්දිත විදියට ඒවා කතා කරන්නේ. අනිත් එක දැන් ඉගෙන ගන්න ළමයාට වඩා ඉගෙන ගන්න නැති ළමයාට තමයි ගුරුවරයෙක් විසින් වැඩි අවධානයක් දෙන්න ඕනේ. දෙන්න ඕනේ. එහෙම බොහෝ අපේ වටින ගුරුවරු ඉන්නවා. නමුත් සමහර වෙලාවට සමහර ගුරුවරු කරන්නේ ඉගෙන ගන්නේ නැති දරුවාව කොන් කළම දානවා. ඉගෙන ගන්න කෙනාට උපරිමයෙන්ම සහාය දෙනවා. එහෙමයි. සායනාස දැන් ඔය සිද්ධිය මතක් කරද්දී අපිට අපේ අම්මා කියපු සිද්ධියක් මතක් වුණා. එහෙමයි. අපේ අම්මා ඒ කියන්නේ 1950 ගණන් 60 ගණන් වල 50 ගණන් වල වගේ ගියපු පාසලේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසලක්. ඉතින් ඒ පාසලේ ඉඳලා තියෙනවා ඒ කියන්නේ අපේ මව්තුමියගේ පන්තිය බොහොම දඩබ්බර ළමෙක්. ඒ කියන්නේ හැමතිස්සෙම ප්‍රශ්න දාගන්න ළමෙක්. ඉතින් බොහෝ වාරයක් ගුරුවරු ගිහිල්ලා මේ ශිෂ්‍යයා ගැන විදුහල්පතිතුමා දැනුවත් කරලා තියෙනවා. ඊට පස්සේ විදුහල්පතිතුමා මෙයාට දඬුවමක් දීලා තියෙනවා. දීලා තියෙන දඬුවම තමයි හැමදාම උදේට පාසලේ හැම පන්තියේම සායනාංශර පැමිණීමේ වාර්තාවක් තියෙනවා. මේ දරුවට කියලා තියෙන හැමදාම උදේට සියලු පන්තිවල පැමිණීමේ වාර්තා පොත් විදුහල්පතිට වාර්තා කරන්න ඕනේ යා. ඒක දුන්න දවසේ ඉඳලා මේ ළමයාට පුදුම සතුටුලු. ඒ කියන්නේ දැන් මෙයාට ඒ වගකීම දුන්න දවසේ ඉඳලා ඒ දරුවට ඒක අභිමානයක් වෙලා. විදුහල්පතිතුමා දැන් මම තමයි හැම පන්තියකම වාර්තා පොත් ගෙනියන්න ඕන කෙනා කියලා. එදා ඉඳලා ඒ දරුවාගේ හික්මීම පටන් ගත්තා. එහෙම ඇත්තටම ඒක නෑ ඒ සනසේ බලන්නකො දැන් එතෙන්දී ඒ ගුරුවරයා ඒ කෙනාගේ දුර්වලකම නැති කරන්න කරපු උපක්‍රමය දැන් අනික් කෙනෙක් නම් කරන්නේ සමහර සම්මතයට අනුකූලව බැලලා ඒ ළමයාට ආයි මූණක් බලන්න නැති ස්වභාවයකටපත් කරනවානේ. ඉතින් ඇත්තට සානහස මේ සමාජය මේ මිනිස්සු අපේ වටපිටාව අපේ දරුවන් කෙරෙහි අපිට ඔය වගේ ඒ කියන්නේ වැරද්දම දිහා බලන්නේ නැතුව අර ඒ පුද්ගලයාගේ මොකක් හරි අර බුදුහාඳුර කියනවනේ යම් කිසි විදිහකින් අර ජලය නැත්තම් මොකද අර කුරවලින් නේසනසපර එහෙමයි සයන්නාංශය කියන්නේ අර දැන් ගවයෝ වතුරේ හිඳුණු ඇලවල් වලින් ගියාට පස්සේ කුරවලට වතුර එකතු වෙනවා. එහෙමයි. හරක් කුරවලට වතුර එකතු වුණාට පස්සේ ඒ වතුර ටිකක් වතුර බිඳක්වත් නැතුව බොහෝ දුරක් ආපු කෙනෙකුට බොණ්ඩ වෙන්නේ දනිස් බිම තියලා අත් බිම තියලා මුවෙන්. ඒක හරි අපහසු දෙයක්නේ. අන්න ඒ වගේ ಗುಣ මාත්‍රයක්වත් නැහැ කියලා හිතන සමහර අයගේ අල්ප මාත්‍රීය ගුණයක් තියෙන පුළුවන්. ඒක අමාරුවෙන් හරි හිතට ගන්න කියනවා. එහෙමයි සනස. ඇත්තටම ඔන්න ඔය අවවාදය සානහස අපි කවුරුත් භාවිතා කරනවා නම් මම කියන්නේ. මේ සමාජ සානහස බොහොමයක් හොඳ මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ බොහෝම හොඳ මිනිස්සු ඉන්නවා. සමහරලාට හිතන්නේ නැති සමහර අයගේ ඇතුළාන්තයේ තියෙන නොහිතන පැතිකඩවල් තියෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට අපේ බොහෝ දෙනෙක් කල්පනා කරන්න ඕනේ ඒ කෙනාගේ අර දැන් බොහෝ දෙනෙක් මරණයට පස්සේ හොඳ කියනවා. මරණයට පස්සේ නැති හොඳත් කියනවා. මේක ජීවත් වෙලා ඉන්න කාලයේදී ඒ මිනිස්යාගේ හොඳ පැත්තක් අල්ලගෙන ඒ පැත්තෙන් එයාගේ වැරදි පැත්තම කන්නේ කොහොමද? අද ගුරුවරයෙක් කරපු දේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒත් එක්කම තව කතාවක් මතක් වෙනවා. දැන් ඒක ළමයෙක් හිටියා හරි දඩබ්බරයි. ඒත් ඒ පාසලක සිද්ධුන දෙයක්. ඒ ළමයා හැමදාම ගුටි කනවා ස්වාමීන් වහන්සේ. අන්තිමේදී ඒ ළමයා ගැන හැමෝගෙම අතර ගියේ අපකීර්තියක් ඒ පන්තියේ. ඒ පන්ති බාර ගුරුතුමිය මොකද කළේ? මේ ඒ ළමයා පිළිබඳ යම්කිසි අවබෝධයක් තිබිලා තියෙනවා. ඒ ළමයාට
ගාතාවක් කියලා ඒ ළමයාට කතාවක් කරන්න ඒ සමිතියේ පාසලක තියෙනවනේ සමිතියක්. ඒ කතාවක් කරන්න ඒ ළමයා යොමු කළා තිබ්බා. ඒ ළමයා ඒ කතාව කියලා තියෙන නිබ්බුතානෝන සාමහතා නිබ්බුතානෝන සෝපිතා. මේ දඩබ්බර කිසිම හික්මීමක් නැති අර මුළු පන්තියේම හිටපු අපි කියන අර එපාම කරපු කෙනා. ඒක කියනකොට සාන්හන්ස අර ගුරුවරු කම්මුඩි අත තියාගත්තාලු. ඉතින් මෙහෙම කෙනෙක්ද මෙහෙම ගාතාවක් කියන්නේ කියලා. ඉතින් අද ඒ කෙනා බොහොම හොඳ තැනක ඉන්නවා. ඉතින් මේ ඒ වගේ අර වැරදිම පැත්තේ නැතුව හොඳ පැත්තක් අරගෙන ඒකෙන් අපිට යම් කෙනෙක්ට අර තැන දෙන එක සනස හරි වටිනවා. දැන් ඒ වගේ අර කියමුකෝ අර මොකවත්ම නොකරන කෙනෙකුට වැරදි කරන කෙනෙකුට මොකක් හරි තැනක් දීලා හොඳක් කරන්න යොමු කරනකොට එනේ ඒ වගේ මානසිකත්වයන් හරහා අපිට ඔය කියන බොහෝ සමාජයේ වැරදි පුද්ගලයන් හොඳ පැත්තට ගන්න පුළුවන්. එහෙමයි සයන්නාංශ අනිත් එක තමයි දැන් අර අපි කතා කර අර හරක්කුරේ කතා වාගත පටිවිනේ සූත්‍රයේ තියෙන මේ කාරණාව. එහෙමයි. ඇත්තට අපි දේශනා කරන අපි වුණත් පිනුතුණත් හිතලා බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ දේශනා අපි බොහෝ වාරයක් අහලා තියෙනවා. වැරදි තියෙන කෙනාගේ එක ගුණයක් හරි අරගෙන පැහැදෙන්න කියලා. අපි ඇත්තටම සායනස බලන්න ඕනේ ඒක අපි කරලා තියනවාද කියලා. එහෙමයි සායනස. කියන්නේ ප්‍රායෝගිකව පින්නයි තමන්ගේ හිතින් අහලා බලන්න මම ඒක කරලා තියනවාද. කියන්නේ සාමියා වැරදි කියලා හිතනවා නම් සාමියාගේ ගුණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට දකිමින් අර ඇති වෙන අමනාපේ ආඝාතයේ දුරු කරලා තියනවාද? භාර්යාව වැරදි කියලා අසාධාරණයි කියලා හිතන අවස්ථාවල භාර්යාවගේ ඒ ගුණයක් ඒ කැපවීමක් දිහා බලලා බුදුන් වහන්සේ දේශනා කළ ඒ ක්‍රමවේදයට අනුකූලව ඒ ආඝාතය දුරු කරගෙන තියනවාද? අම්මා තාත්තා ගැන අමනාපයක් තියෙනවා නම් දරුවෝ ගැන අමනාපයක් තියෙනවා නම් සහෝදර සහෝදරියෝ ගැන අමනාපයක් තියෙනවා නම් ඒ ජීවිතවල ಗುಣ ගැන හිත ඒ පැත්ත ගැන පැහැදෙමින් ඒ පැත්ත ගැන ඇති වෙන තරහ වාර කීයක් දුරු කරලා තියෙනවද කියලා පින්නත් හිතින් අහලා බලන්න. ඒ කියන්නේ සායනාස අපි දේශනා කරන අපි උනත් එහෙම පිළිතුරු උනත් එහෙම අපි මේ ජීවිතේ එහෙම බොහෝ වාරයක් ඕවා අහලා තියෙනවා. නමුත් ඒවා හිතෙන් ක්‍රියාවට අරන් තියෙන වාර ගාන ගැනත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. එහෙමයි. ඒත් එක්කම අනිත් පැත්තත් මම කියන්න. ගොඩාක් හොඳ කරලා තියෙන අය මොකක් හරි පුංචි වැරද්දක් වුණාම අර නරක ඉස්සරහට අරගෙන අර හොඳ ඔක්කොම මෙතෙක් කාලයක් මැකුවද? එහෙමයි. ස්වාමියාගේ මැකුවද? දරුවන්ගේ මැකුවද? භාර්යාවගේ මැකුවද? අනිත් අයගේ මැකුවද? ඒ ගැනත් අවබෝධය ඇති කරලා ස්වාමින් වහන්සේ දේශනා කර පැත්තට යමු වෙන්න. එහෙමයි. ඒ කියන්නේ දැන් ಗುಣ මැකීම කියන්නේ මක්කය. එහෙමයි. ඉතින් ඒක සිදු වෙලා තියෙනවා නම් ඒක නොකර වැරදි තියෙනවා නම් වැරදි අස්සෙන් අමාරුවෙන් හරි ගුණයක් අරගෙන ඒ ආඝාත පටිවිනේ සූත්‍ර ආදියට අනුකූලව අපේ හිතේ සැනසෙල්ල රැක ගන්න අපි කටයුතු කළාද කියලා හොයලා බලන්න ඕන. ඉතින් ස්වාමීන් වහන්සේ මේ චිත්තහත්ත ස්වාමීන් වහන්සේ රහත් වුණා පින්නත්නි. පින්නත් නැවත නැවත අපි සිහිපත් කරනවා හත් පාරක් ගිහි වෙච්ච පුද්ගලයෙක් තමයි මේ රහත් උනේ මේ ශාසනයේ ඒ ජීවිතේදීම. මේ ගැන ඊළඟට ස්වාමීන් වහන්සේලා කාලයක් ගියාට පස්සේ ස්වාමීන් වහන්සේලා දන්නේ නැහැ මේ ස්වාමීන් වහන්සේ රහත් වෙලා ඉන්නවා කියලා. මේ ස්වාමීන් වහන්සේලා අහනවා මේ ඇවැත්නි දැන් ආපහු යන්නේ නැද්ද ගෙවල් පැත්තේ? ඇතින් උන්වහන්සේලා පුදුමයක් මෙච්චර කාලයක් හිටපේ. ඔව් වෙනද වගේ නේද දැන් කාලයක් තිස්සේ ඉන්නවා. එතකොට සිහිපත් කරනවා මේ ලස්සන වචනයක් කියනවා ස්වාමීන් වහන්සේ දැන් මගේ බැඳීම් සංසර්ගය. එහෙමයි. බැඳීම් සංසර්ගය පහ වෙලා තියෙන්නේ. දැන් මට නැවත ගිහිභාවයට පත් වෙන්නට හේතුවක් නැහැ. එච්චරයි කියන රහත් බවවත් ප්‍රකාශ කරන්නේ නැහැ. පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට මේ ගිහිලා සිහිපත් කරාට පස්සේ තමයි මේ ගාථාව සිහිපත් කරලා බුදුරජාණන් වහන්සේ දහම් කතාව විග්‍රහ කරන්නේ. එහෙමයි දැන් අත්‍තරම දැන් උන්වහන්සේලා කිසි විටකවත් මේ වගේ වචනයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. උන්වහන්සේලා තින් මිට ගන්න කියවිලත් නැහැ. එහෙමයි. උන්වහන්සේලා මේ සාන්හන්සේගේ දිහා බැලුවාම එහෙම වචනයක් එන කෙනෙක් නෙවෙයි. එහෙමයි. එතකොට උන්වහන්සේට ඒක න හරි පුදුමයි. ඊනොත් අපිට ගන්න පුළුවන්
සමහර අය හිටපු ගමන් සමහර වෙලාවට පුදුමාකාර විදිහේ කතන්දර කියනවා. හිතන්නේම නැති වෙලාවක. ඒව සමහරවිට සමච්චරේ ලක් වෙන අවස්ථා තියෙනවා. එහෙමයි. ඒ වගේ තැන්වලදී පරිස්සම් වෙන්න ඕනේ. මේ කිව්වේ මොකක් හින්දාද කියලා හොයලා බලන්න ඕනේ. එතකොට දැන් අපේ සමහර දැන් ගෙවල් වල ඉන්න සමහර පියවරු ඉන්නවා, අම්මලා ඉන්නවා, දූ දරුපා ඉන්නවා. එහෙම බොහෝම මේ කියන්නේ හිතුවක්කාර විදියට, හරිම දඩබ්බර විදියට එහෙම ජීවිතය අරගෙන ඇවිල්ලා එක පාට අහන බණක් නිසා හරි එහෙම මොකක් හරි දෙයක් නිසා එක පාට ජීවිතය වෙනස් වෙනවා. ඉතින් එහෙම වෙනස් වුණාට පස්සේ අනිත් අයට නිකන් හිතා ගන්න බෑ මේ කපටිකමක්ද? ඒ කියන්නේ ඒ වගේ අර ඇසිල්ලකින් උණු ජීවිතේම වෙනස් කරගන්න අය ඉන්නවා. එහෙම වෙනසක් කරගත්තට පස්සේ ඒ ජීවිතේට පුළුවන් තරම් අනුග්‍රහයක් දෙමින් ඒ ಗುಣධර්ම ඉස්සරහට පවත්වාගෙන යන්නට මේ අපි උපකාර කරන්න ඕන. ඉතින් මේ ස්වාමීන් වහන්සේට චිත්තහත් ස්වාමීන් වහන්සේට වරදින හැම මොහොතකම සංඝයා වහන්සේගෙන් මේක ගුණවන්ත ශාසනය ස්වාමීන් වහන්සේලාගෙන් සමාව ලැබුණ නිසා උන්වහන්සේට කල්යාණ මිත්‍ර සේවනය නිසා පින්වත්නි අරිහත්ත්වයේම සාක්ෂාත් කරගන්නට අවස්ථාව ලැබුණා. බුද්ධ කාලයේම හිටපු මහදන සිටුවරයා රහත් වෙන්නට පින තිබුණු හේතු සම්පත් තිබුණු මහදන සිටුවරයා අසත්පුරුෂ ආශ්‍රය නිසා හිඟමනට වැටුණා. අවබෝධය ගිලිහිලා ගියා. මේ චිත්තහත්ත කියන මේ ස්වාමීන් වහන්සේට සත්පුරුෂ ස්වාමීන් වහන්සේලගේ ආශ්‍රය නිසා අරිහත් මාර්ගය සාක්ෂාත් කරගන්න පුළුවන් වුණා. ඉතින් අදට નિયમિત මේ ගාථා දහම් පදය පිළිබඳව සිදු කළ සාකච්ඡා මෙතකින් අවසන් කරනවා. අද දවසෙත් අපිත් එක්ක එකට එකතු වුණේ ගෞරවනීය කොළොන්නාව අබේසිංහරාම වාසී රාජකීය පඬිතු ඉදුරහේනේ ධම්මදේව ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ ශාසනික දිවිය තව තවත් එළි වෙන්නට යහපත් වෙන්නට මේ උතුම් ශාසනික කුසලයන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්තුන්ටත් තව තවත් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය තුල වර්ධට සමාදීමේ ගුණය වැඩි දියුණු කර ගනිමින් හැම කෙනෙක් දිහාම නුවණින් කරුණාවෙන් බලමින් මේ වෙනකොට තියෙන ගුණ ධර්ම තව තවත් වර්ධනය කර ගනිමින් මේ පිළිවෙත ජීවිතය කරගෙන මේ ශාසනය තුලදීම නිවන් දකින්න මේ පින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ධම්මපදය